අයිබෝවන් සෙන්ටියම් ඔන්ලයින් ඇකඩමි අපි විසින් මෙහෙවන අපේ ෆ්ලෑෂ්බැක් සීරීස් එකට නගිමල ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොට ඉන්නේ ලකුණු 10 20 සීමාවෙද එහෙම නැත්නම් 30 40 සීමාවෙද 60 70 80 මේ කොයි සීමාවෙ හිටියත් ඔය ඉන්න තැනින් තවත් පියවරක් ඉස්සරහට යන්න. ලකුණු 10 20 30 40ක් කරගන්න 30 40 50ක් 60ක් දක්වාගෙන ඉඳලා 70 80 ඉන්නේ ඔයා 100ට කිට්ටු ලකුණකට අරගෙන යන්න උදව්වක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ අනුව විද්‍යා විෂයට අදාළව පළවෙනි වැඩසටහන තමයි අපි මේ සූදානම් වෙන්නේ පවත්වන්න. මේ වෙනකොට ඔයගොල්ලන් ගෲප් වලට ප්‍රශ්න කීපයක් හම් වෙලා ඇති විද්‍යා විෂය සයන්ස් වලට සම්බන්ධව. ඉතින් ඒ ප්‍රශ්න වල සාකච්ඡාව තමයි දැන් මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් අපි ප්‍රශ්න වලට යමු මුලින්ම. පළවෙනි ප්‍රශ්නේ name 3 flowering plants and non-flowering plants. මල් පිපෙන සහ මල් නොපිපෙන plants තුන ගානේ නම් කරන්න කියලා කියනවා. right. flowering plants ගත්තොත් අපි දන්නවා flowering plants කියන්නේ මල් පිපෙන. අපි දන්නවා mango, rose, jasmine මේ වගේ මල් පිපෙන ඕනෑම plants තුනක් මෙතනදී අපිට examples විදිහට දාගන්න පුළුවන්. ඊළඟට අපි ගන්නේ non-flowering plants. ඒකවල මෙන්න මේක තමයි ටිකක් මතක තියාගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ flowering plants කියන පරිසරයේ හම්බ වෙන මල් පිපෙන ඕනෑම orchid, rose ඔය විදිහ ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ non-flowering කිව්වම අපිට ඇත්තට ෆැමිලියේ නැහැ. හරි. එතකොට අපි මේ දේවල් මතක තියාගන්න වෙනවා. එහෙනම් මොනවද මේ non-flowering plants මම example එකක් කියන්නම්. cypress, ඊට පස්සේ salvinia, ferns, moss මේ වගේ plants තමයි non-flowering plants වෙන්නේ. අය මතක් කරගන්න. cypress, salvinia, ferns, moss මේ වගේ තමයි අපිට non-flowering plants වලට examples ගන්න වෙන්නේ. right. second question is draw a flowering plant and name its main parts. flowering plant එකක් ඇඳලා ඒකේ main parts ටික නම් කරන්න. right. අපි එනම් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලා flowering plant එක ඇඳ ගන්නවා. basic structure and the basic leaves තියෙනවා. buds තියෙනවා. මේ වගේ තැන් වල අපි වල කියනවා මොන buds ද? අපි වල කියනවා lateral buds නැත්නම් axillary buds කියලා. එතන මෙතන තවත් buds එකක් තියෙනවා. ඒවට කියනවා apical buds කියලා. right? apical buds තියෙනවා.
තියෙන්නේ flowering plant එක. දැන් මම යන්නේ මේ flowering plant එකේ main parts ටික මොනවද කියලා නම් කරන්න. right. අපි දන්නවා යටම ගත්තොත් මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ ගහේ tap root එක. tap root එක. ඊළඟට මෙතන තියෙනවා තවත් roots ටික. අපි ඒවට කියනවා lateral roots කියලා. lateral roots. මෙන්න මේ tap root එකේ lateral roots වල මෙන්න මේ ඔක්කොම එකට ගත්තාම මේ මුළු system එකට කියනවා අපි root system කියලා. right. tap root and lateral root combine කරලා ගත්තාම මේ system එක තමයි root system කියලා කියන්නේ. ඊළඟට මෙතන අපි දන්නවා මේ plant එකේ නැත්නම් මේ tree එකේ මොකද stem එක කඳ තියෙනවා. ඊළඟට fruits තියෙනවා. ඊළඟට leaves තියෙනවා. ඊළඟට flowers තියෙනවා. ඊළඟට අපි අර කතා කරමු මෙතන තියෙනවා apical buds තියෙනවා. apical buds තියෙනවා. apical buds වල අතරව අපි කතා කරනවා මෙන්න මේ තැන් වල තියෙනවා lateral buds. right. lateral buds. එහෙම නැත්නම් lateral buds වලට අපි කියනවා axillary buds කියලා. right. ඒකත් අපිට කියලා. ඊළඟට තියෙනවා branches තියෙනවා මේ විදිහේ branches තියෙනවා. right. එතකොට ඔන්න ඔය ටික තමයි plant එකේ තියෙන main flowering plant එකේ තියෙන main parts ටික. මෙන්න මේ පොළවේ යට තියෙන tap root and lateral root කියන දෙකේ combination එකට කියනවා root system කියලා. මේ පොළවේ උඩ තියෙන මෙන්න මේ ඔක්කොගේම stem, fruit, flowers, apical buds, lateral buds, branches, leaves මෙන්න මේ කියන ඔක්කොගේම එකතුවට අපි නමක් දෙනවා shoot system කියලා. shoot system කියලා අපිට ප්‍රශ්න කියලා දෙන්න මොකද්ද? flowering plant එකක් ඇඳලා මේ parts ටික නම් කරන්න කියලා දෙනවා. ඔන්න අපි ඒ වැඩේ කරා. right. next question is name 3 root types which are adapted for special functions and mention their functions. එතකොට මේ අහන්නේ මේ special purpose එකකට adapt වෙලා තියෙන root මොනවද? ඒ වගේ function එක මොකක්ද කියලා තමයි මේ අහන්නේ. එතකොට අපි දන්නවා ඒ විදිහේ root තියෙනවා කීපයක් නම් මම කීපයක් examples දෙන්නම්. prop roots තියෙනවා. prop roots කියන්නේ අපි දන්නවා banyan trees වල වගේ prop roots ගත්තාම banyan කියන්නේ නුග right. නුග ගස් වල වගේ මෙන්න මේ අතු තියෙද්දි මේ අතු වලින් මේ branches වලින් පාදලා ආපු මෙන්න මේ විදිහේ root වගේක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ prop roots කියලා. එතකොට මේගොල්ලන්ගේ function එක වෙන්නේ මෙන්න මේ branches වලට support කරන එක. එතකොට prop root තමයි ඒ adapt වෙච්ච root එක. ඊට පස්සේ එයාගේ function එක වෙන්නේ supporting the branches right. තව example එකක් අපිට ගන්න පුළුවන් still roots right. still roots still roots කියන්නේ අපි දන්නවා රම්පේ වගේ ගස් ගත්තාම රම්පේ වගේ පඳුරු ගත්තාම මේගොල්ලන්ගේ මෙන්න මේ වගේ stem එක වටේට තියෙනවා roots. අන්න ඒවට තමයි අපි කියන්නේ still roots කියලා. එතකොට still roots වල function එක වෙන්නේ මෙන්න මේ stem එකට support කරන එක support the stem right. ඊළඟට තවත් මේ විදිහේ adaptive මුල් જાතියක් තමයි roots වගේ තමයි අපි කියනවා aerial roots කියලා. aerial roots කියලා. අපි ගත්තොත් එහෙනම් orchid වගේ එකක් orchid වගේ plant එකක් ගත්තොත් මෙන්න මෙයාගෙන් මෙන්න මේ එළියට මේ කියන aerial roots grow වෙනවා. එතකොට මේගොල්ලෝ අපි දන්නවා orchid වගේ කටේ grow වෙන්නේ මොකක් හරි substance එකකට attach වෙනවා. සමහර වෙලට වෙන plant එකක stem එකකට attach වෙනවා. එතකොට මේගොල්ලෝගේ මෙන්න මේ prop root වලින් කරන්නේ aerial roots වලින් කරන්නේ aerial roots right. aerial roots වලින් කරන්නේ atmosphere එකේ තියෙන water vapor එක absorb කරගන්න එක. මොකද මේගොල්ලෝ පොළොවට connect වෙලා නැහැ. කොහේද උඩක වෙන ගාව stem එකකට වගේ set වෙලා තමයි ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ water supply එක තියෙන මේ adaptation නැත්නම් මේ කියන aerial roots වලින් මේගොල්ලෝ මේ කියන atmosphere එකේ තියෙන water vapor absorb කරගන්නවා.
ඊට අමතරව සමහර ඔයගොල්ලෝ දැකලා ඇති සමහර alien roots තියෙනවා. ඒවා they are green in color, right? Some alien roots are green in color. එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒ green color alien roots photosynthesis සිද්ධ කරනවා. එතකොට එක function එකක් තමයි absorb water vapor from the atmosphere. අනිත් function එක තමයි doing photosynthesis, right? එතකොට ඒ තවත් එක adapt වෙච්ච root type එකක්. තවත් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා climbing roots කියලා. right? එතකොට දැන් paper වගේ ගත්තායින් පස්සේ paper වගේ ගත්තායින් පස්සේ අපි දන්නවා මේ විදිහේ වැල්ලකින් එතකොට ඒගොල්ලෝගේ මෙන්න මේ වගේ තියෙනවා climbing roots. මේ climbing roots function එක වෙන්නේ මෙයා වෙන plant එකේ stem එකක් දිගේ climb කරද්දී ඒ climb කරන්න උදව් කරන අනිත් ගහේ stem එක අල්ලගන්නේ grip එකක් විදිහට පාවිච්චි කරලා හොඳට හදලා අල්ලගන්න මෙන්න මේ කියන climbing roots වලින්. එතකොට මේ climbing roots තියෙන plant එකට climb කරන්න help කරන එක තමයි මෙන්න මේ climbing roots වල function එක වෙන්නේ. ඊළඟට තියෙනවා respiratory roots තියෙනවා. respiratory roots කියන්නේ අපි දන්න සාමාන්‍ය කඩොලාන වගේ කඩොල් වගේ ඒවා තමයි තියෙන්නේ. ඒ වගේ plant එක මෙහෙම තියෙනවා නම් කඩොල් වගේ plant එකක් මෙහෙම තියෙනවා නම් මේ විදිහට ගිහිල්ලා කොහොම ඉහළට ඉස්සිච්ච respiratory roots තියෙනවා. right? මේ respiratory roots වල function එක තමයි exchange of air with the atmosphere. මේගොල්ලෝ මෙන්න මේ විදිහට තියෙන මේ respiratory roots වලින් මොකද කරන්නේ? atmosphere එකත් එක්ක air exchange එක සිද්ධ කරනවා. එතකොට ඔය තමයි අපි කතා කරපු adapt වෙච්ච roots සහ ඒ වගේ functions. ඊළඟ question එක. Give examples for the plants which have underground stems. අපි දන්නවා සාමාන්‍ය plant එකක් ගත්තහම underground තියෙන root system එක. right? මේ stem එක ඒක තියෙන්නේ underground නෙමෙයි මේ තියෙන ground එකකින් උඩ. හැබැයි සමහර special plants තියෙනවා ඒගොල්ලන්ට තියෙනවා underground root එකක්. sorry underground stem එකක්. right? ඔක්කොටම වගේ underground stem එකක් මේ root එකක් තියෙන්නේ. හැබැයි සමහර plants තියෙනවා ඒගොල්ලන්ට තියෙනවා underground stem එකක්. භූගත කඳක් කියලා අපි කියනවා. right? එතකොට ඒ විදිහේ underground stems තියෙන කට්ටියට examples තමයි අපි අහන්නේ. අපි දන්නවා ginger, ඊට පස්සේ දැන් potato, colocasia, leeks, ඊට පස්සේ onion ඔන්න ඔය වගේ දේවල් තමයි underground stems වලට examples. ආයෙ කියනවා නම් colocasia, ඊළඟට onion, ඊට පස්සේ එතනින් ඊට පස්සේ ginger, potato ඔය වගේ දේවල් තමයි underground stems වෙන්නේ. right? Let's move to the next question. Draw a leaf and name its common parts. leaf එකක් ඇඳලා ඒකේ common parts නම් කරන්න කියලා කියනවා. leaf එකක් ඇඳලා common parts කියලා නම් කරන්න කියලා කියනවා. right? අපි ඉස්සෙල්ලා leaf එක ඇඳගමු. leaf එකක් ඇඳගමු. right? leaf එකේ තියෙන main parts ටික name කරන්න කියලා කියනවා. right?
leaf එකක් හදගත්තා. දැන් මේකේ main part ටික name කරන්න තියෙනවා. right? මුලින්ම මෙන්න මෙතන මේ සම්බන්ධ වෙන මේක branch එකට සම්බන්ධ වෙන මෙන්න මේ නඩුවට අපි කියනවා PPO right? P E T I O L E. ඊළඟට මෙන්න මෙතන මේ petiole එක මෙන්න මේ leaf එකට connect වෙන තැන මෙන්න මෙතෙන් අපි කියනවා leaf base කියලා right? leaf base කියලා කියනවා. ඊළඟට මෙන්න මේ ධාරයට අපි ශාඛපත්‍රයේ මේ leaf එකේ ධාරයට කියනවා මෙන්න මේකට leaf margin කියලා කියනවා right? leaf margin කියලා කියනවා. ඊළඟට මෙන්න මේ හරියට මේකට කියනවා පත්‍ර තලය කියලා සිංහල right? අපි අන්න ඒ හරියට කියනවා leaf blade දෙක කියලා right? leaf blade. ඊළඟට මේ මැද තියෙන ඝනකමින් වැඩි මධ්‍ය නාරටියට අපි කියනවා mid rib එක කියලා. mid rib එක කියලා කියනවා. ඊළඟට මේ mid rib එක ඔයගොල්ලන්ට පේනවා මේ තැන් වලින් කැඩිලා වෙන වෙන පොඩි පොඩි branches හදලා තියෙනවා. අන්න ඒ branches වලට අපි නමක් කියනවා veins කියලා. right? මෙන්න මේ branches වලට කියනවා veins කියලා. මේවා veins. ඊළඟට ඒ veins ආය branch වෙලා තියෙනවා මේ පේන පොඩි පොඩි ඒවාට ඒවට කියනවා veinlets right? veinlets. ඊළඟට මෙන්න මෙතන තියෙනවා leaf එකේ tip එක. ඒකට අපි කියන්නේ leaf tip කියලා තමයි. leaf tip කියලා කියනවා. එතකොට මේක තමයි අපිට plant leaf එකේ දකින්න පුළුවන් මේ parts ටික. right. අපි ඊළඟ question එකට යමු. ඊළඟ question එකේ අහනවා what are the seed dispersing methods? seeds disperse වෙන methods මොනවද කියලා අහනවා. අපි අත්තම seeds කියන්නේ බීජ මේව ඒගොල්ලන් ඊළඟ ජෙනරේෂන් එක හදන්න නම් තැන් වල disperse වෙන්න ඕනේ. ඒක වෙන්න තියෙන mechanisms එහෙම නැත්නම් ඒක වෙන විදිහවල් methods මොනවද කියලා තමයි මෙතනදී අපෙන් අහන්නේ. අපි දන්නවා සමහර seeds තියෙන fruit එකක් ඇතුලේ. එතකොට මේ fruit එක animals ලා කනවා. ඒගොල්ලෝ කාලා එක්කෝ ඒක අරන් ගිහලා වෙන තැනක දානවා. එහෙම නැත්නම් ඒක ජීර්ණ වෙලා ඒගොල්ලන්ගේ එළියට යද්දී මෙන්න මේ seeds අලුත් ජෙනරේෂන් එක හදන්න වෙන තැනකට ගිහිල්ලා පැලවෙන්න උදව් වෙනවා. එහෙනම් මේ කියන විදිහට by animals seed disappearing එකක් වෙනවා. එහෙනම් එක මෙතෙන්ට තමයි by animals. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ feather like structures තියෙනවා. එතකොට ඒගොල්ලන්ට wind එකේ disperse වෙන්න පුළුවන්. එහෙනම් තව එක මෙතෙන්ට එකක් තමයි by wind. ඊළඟට සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් water වල float වෙන්න right? එතකොට ඒ වගේ කට්ටිය float වෙලා පාවෙලා ගිහිල්ලා කොහෙද රැඳිලා අලුතෙන් ඊළඟ ජෙනරේෂන් එක හදනවා. එතකොට ඒකෙන්ද අපිට තවත් seed dispersing method එකක් විදිහට by water කියලා ගන්න පුළුවන්. ඊළඟට සමහර seeds තියෙනවා ඒගොල්ලන්ගේ තියෙනවා explosive mechanism එකක් right? explosive mechanism එකක්. එතකොට ඒකට මේ විදිහට ඒගොල්ලන් තියෙනවා මෙන්න මෙහෙම මේක ඇතුළේ තමයි seeds තියෙන්නේ. මේක explosive mechanism එකේ explode වෙලා යද්දී මේ ඇතුළේ ඉන්න කට්ටිය ඈතට විසි වෙනවා. එතකොට ඔය කියන විදිහට මෙන්න මේ explosive mechanism එකනොත් seeds disperse වෙනවා. seed dispersing method එක විදිහට explosive mechanism එකක් අපිට ගන්න පුළුවන්. right. next question. what is the male part of a flower? what is the male part of a flower? අපි දන්නවා flower එකක් ගත්තාම එයාගේ male part එකක් තියෙනවා female part එකක් තියෙනවා right? අහන්නේ මොකක්ද මේ කියන male part එක කියලා. අපි දන්නවා අපි flower එක male part එක කියන්නේ androids right? එතකොට මෙන්න මේක අපි අඳුත් තියෙනවා part දෙකක් තියෙනවා. මේ විදිහේ structure එකක් තියෙනවා right? මෙන්න මේ විදිහේ structure එකක් තියෙනවා. ඊළඟට මේ වගේ structure එකක් තියෙනවා right? මේකට කියනවා anther කියලා right? A N T H E R. මේකට කියනවා filament කියලා.
ඇන්ඩ්‍රොයිසියම් කියලා. මේක තමයි ෆ්ලවර් එකේ තියෙන මේල් පාර්ට් එක. ඊළඟ ප්‍රශ්නේ අහනවා what is the female part of a flower? මොකද්ද female part එක කියලා අහනවා. මලක female part එක. අපි දන්නවා මේක තමයි male part එක කියලා කිව්වා. female part එකට අපි කියනවා මේකට කිව්වේ ඇන්ඩ්‍රොයිසියම් කියලා. female part එක කියන්නේ ජයිනෝසියම් කියලා, right? මෙන්න මේ විදිහේ ස්ට්‍රක්චර් එකක් අපි ගත්තොත් ඒකේ විදිහ කැලේ ඔක්කොම ගත්තොත් මෙන්න මෙහෙම තියෙනවා. මේ විදිහේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම ස්ට්‍රක්චර් එකක් තියෙනවා. යටින් මේ විදිහට තියෙන්නේ. ඔන්න ඔය විදිහට තියෙනවා. අපි ඔන්න මේ පැත්තෙන් අඳගමු. මේ විදිහේ පෙරල්ස් ඔන්න අඳගමු. right? දැන් මෙන්න මෙතෙන්ට අපි කියනවා stigma, right? stigma. මේ අඳිනවා ජයිනෝසියම් නැත්නම් female part of a flower, right? මෙතන තියෙනවා stigma තියෙනවා. ඊළඟ style තියෙනවා. style තියෙනවා. ඊට පස්සේ over තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ මෙන්න මේ තියෙනවා. අපි වල කියනවා ovules කියලා. right? මේ තමයි එන flower එක female part එක. මේකට අපි කියනවා gynosium කියලා. right. Let's move to the next question. Name the main parts of a flower. Name the main parts of a flower. මේක මම වෙලා යන හින්දා අපට පොඩි වෙලා තියෙන හින්දා මම මෙතන flower එක අඳින්නේ නැහැ. main parts ටික කියන්නම්. ඔයගොල්ලන්ගේ textbook එකේ තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන් මොනවද මේ කියන main parts ටික කියලා. ඒ වගේම මම image එක group එකට දාලා තියෙනවා. එතකොට main parts තමයි stigma තියෙනවා, stamen තියෙනවා, petals තියෙනවා, ovary, ඊට පස්සේ ovules, sepals, style and pedicel එහෙම නැත්නම් sprout කියන එක තමයි main parts ටික. ඔය ටික මම image එක group එකට දාලා තියන්නම්. right. ඊළඟ last question එක what are the differences between monocot plants and dicot plants? monocot plants වලයි dicot plants වලයි differences අහන්නේ. right. අපි දන්නවා monocots කියන්නේ මේ monocots plants වල seed එකේ ඒගොල්ලන්ගේ seed lobes තියෙන්නේ එකයි. හැබැයි dicot ඒ වගේ seed එකේ seed lobes දෙකක් තියෙනවා. ඔන්න ඕක බේස් කරගෙන තමයි අපි monocot and dicot විදිහට මේගොල්ලන්ව categorize කරන්නේ. එතකොට ඒක අපිට ගන්න පුළුවන් මේගොල්ලන්ගේ තියෙන එක මේ difference එකක් විදිහට. එහෙනම් අපි ගත්තොත් එහෙනම් monocot plants ඒගොල්ලන්ගේ seeds වල seed lobes තියෙන්නේ එකයි. dicot ගත්තොත් එහෙනම් dicot plants වල seeds වල seed lobes දෙකක් තියෙනවා. ඒක මේගොල්ලන්ගේ තියෙන එක difference එකක්. ඊළඟට මේගොල්ලන්ගේ stem එක ගත්තොත් එහෙම monocot plants වල stem එක unbranched stem එකක්. හැබැයි dicot plants වල stem එක branched stem එකක්. right. ඊළඟ කතා කරොත් එහෙනම් අපි මේගොල්ලන්ගේ root system එක monocot plants වල root system එක fibrous root system එකක්. ඒගොල්ලන්ගේ tap roots නැහැ. monocot plants වල tap root එකක් නැහැ. fibrous root system එකක් තමයි තියෙන්නේ. හැබැයි dicot plants වල tap root system එකක් තමයි තියෙන්නේ. ඒක මේගොල්ලන්ගේ තවත් එක difference එකක්. ඊළඟට එහෙම මෙන්න මේ කියන plants වල මේ කියන monocot plants and dicot plants වල leaves ගත්තොත් එහෙම monocot plants වල leaves ගත්තොත් monocot plants වල leaves වල තියෙන venation එක parallel venation එකක්. monocot plants වල leaves වල තියෙන venation එක අපි කියනවා නාරටි වින්‍යාසය කියලා, right? නාරටි වින්‍යාසය කියලා කියනවා. අපි ගත්තොත් මේ leaf එක parallel තමයි venation එක තියෙන්නේ. හැබැයි dicot ගත්තොත් එහෙම dicot ඒ වගේ venation එක තියෙන්නේ reticulate. අපි ඒකට කියනවා ජාලාව කියලා, right? මේ විදිහට විහිදිලා කියපු reticulate venation එකක් තමයි dicot plants වල plant leaves වල තියෙන්නේ. ඊළඟට අපි තවත් කතා කරොත් එහෙම flowers ගැන කතා කරොත් එහෙම monocot plants වල flowers වල petals එක්ක 3 petals එහෙම නැත්නම් multiples of it, right? එක්ක 3 petals එහෙම නැත්නම් multiples of it. ඊළඟට ගත්තොත් එහෙම dicot plants මේ කියන්නේ dicot plants වල flowers වල petals එක්ක 4 petals එහෙම නැත්නම් 5 petals එහෙම නැත්නම් multiples of those 4 petals or 5 petals. ඔය කියන විදිහට monocot plants and dicot plants වල stem එක අනුව ඒගොල්ලන් differences තියෙනවා. ඊට පස්සේ root system එක අනුව, leaf වල venation එක අනුව, flowers වල petals අනුව, ඊළඟට seed එකේ seed lobes අනුව. ඔය තමයි
මොනොකොට් ප්ලාන්ට්ස් and dicot plants වල තියෙන differences. එහෙනම් අදට ඔයගොල්ලන්ට අපි යොමු කරු ප්‍රශ්න ටිකේ සාකච්ඡාව මෙතනින් අවසන් වෙනවා. ඉදිරියේදී තවත් සාකච්ඡාවක් එක්ක බොහොම වෙන්න ස්තුතියි.